අහනකොට සද්ද කරන්න නම් බෑ. සද්ද කරන අය එළියට වෙලා ඉන්න සද්ද කරන්න. හරිද? කතා කරන්නේ නැතුව හොඳට අහන් ඉන්න ඕනේ කියන්නේ මොකද්ද කියලා. කතා කරන්න බෑ. තහනම් දැයි කවුරුත් එක සාදුකාරයක් දෙන්න. නැවත වර සාදුකාරයක් දෙන්න. නැවත වරක් සාදුකාරයක් දීලා දෙවරක් নমස්කාරය කියන්නේ. වාසනාවන්ත සත්පුරුෂ පින්වතුනි, අද මේ නිවසේ සිද්ධ කරන්ට සූදානම් වෙන්නේ
තමන්ගේ නමින් ජන්මාන්තරගත වෙච්ච මේ නිවසේ සිටි ඩග්ලස් පින්වත් ඒ මහත්මා සිහිපත් කරගෙන උතුම් ධර්ම දානමේ පින්කමක් සිද්ධ කරලා ඒ පින්වත් මහත්මගේ ප්‍රාණකාරයට පින් අනුමෝදන් කරන්නටයි සූදානම්. මාස 3ක් ගත වෙනවා අදට. පින්වතුනි, බොහෝම හොඳට මේ දේශනා කරන දේශනාව අපි ශ්‍රවණය කරලා අපගේ ජීවිතයට මේ ධර්මය උකහා ගනිමින් මේ ධර්මයේ පරිශීලනය කරමින් අපගේ ජීවිතයේ තියෙන අඩුපාඩුකම් අඳුනගෙන එයින් බැහැර වෙලා අපි ධර්මානුකූලව තව තවත් ජීවිතයේ ගොඩනගා ගනිමින් මේ සම්මත ලෝකේ අපේ සියලු ක්‍රියාකාරකම් සිද්ධ කරනවා කියන පිරිසුදු අදහස මේ ඇත්තන් ළඟ තියෙන්න ඕන. එහෙම තිබුණොත් තමයි Tamanට මේකේ වටිනාකම තමා තුළින්ම අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. තමා හිසට තම අතමයි සෙවණැල්ල. තමාගේ ගැලවීම තියෙන්නේ තමා ළඟයි. තමා ගැලවෙන්න ඕන තමන්ගේම සම්බුද්ධිය තුළින්. ඒ නිසා මේ ධර්මයක් අපි පරිශීලනය කරමින් සම්මත ලෝකේ අපේ ජීවිතය යහපත් ලෙස ගොඩනගා ගන්න උත්සාහ ගන්නව නම් අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව. ඒ නිසා මේ පින්වත් පිරිස බොහොම වාග්යවන්ත පිරිසක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන්න මේ ඇත්තන්ට වාග්ය ලැබිලා තියෙනවා. ඒ මොකද මේ පින්වත් පිරිසට සන සම්පත්තිය තියෙනවා. කිසිම අඩුවක් නැහැ. පංච ඉන්ද්‍රියන් බොහොම සක්‍රියව ක්‍රියාත්මක වෙනවා. හොඳට තමන්ගේ දැස් පේනවා. හොඳට තමන්ගේ කන් ඇහෙනවා. නාසයෙන් ගන්ධය ආග්‍රහණය කරන්න පුළුවන්. දිවෙන් රස බලන්න පුළුවන්. කයින් පහස ගන්න පුළුවන්. මේ මනුස්ස ජීවිතයේ තියෙන්නේ මේ ලැබුණු මනුස්ස ආත්මයේ වටිනාකම අවබෝධ කරගෙන මේ ගෝර සසරෙන් ඊතරවන්ට මාර්ගය හදාගන්න. මනුස්ස කියන අපට තමයි මේ නිවන් මඟ පසක් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. වෙන කිසිම සත්ත්ව ලාභයකට මේක ගන්න අමාරුයි. නිවන කියන එක අවබෝධ කරගන්න අමාරුයි. ඒ වගේම තමයි පින්වතුනි මිනිස්සු වන අපි වගේම මිනිස්සු ඉන්නවා පින්වතුනි පංච ඉන්ද්‍රියන් අහිමි වෙච්ච අය. පංච ඉන්ද්‍රියන් තිබුණත් මේ ධර්මයේ ශ්‍රවණය කරන්ට භාග්‍ය නැති අය ඉන්නවා. මිත්‍යා දෘෂ්ටික භාවයෙන් නොයි ආකාරයෙන් මත ගොඩ නගමින් බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ තිබෙනා වූ අසිරිය අවබෝධ කර නොගනිමින් දුවන්නන් වාලේ ගමනක් අපි බොහෝමයක් ගමන් කරනවා මේ සමාජය.
ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළේ මගේ මේ ධර්මය අවබෝධ කරගන්නේ ප්‍රඥාවන්තයින් පමණයි. අඥානවන්තයින්ට මේ ධර්මය අවබෝධ කරගන්න අපහසුයි. ඒ අඥානවන්තකම කියන්නේ මොකද්ද? අකුසල්. අකුසල් බල වැඩි කෙනාට යහපතේ තියෙන ආනිසංස තමන් විසින් දකින්ට අවබෝධ කරගන්න සිත් පහළ වෙන්නේ නැහැ. භාග්‍ය නැහැ. ගිහි පැවිදි කවුරුත් මේ පැත්තට තල්ලු වෙලා යන ස්වභාවයක් පේනවා. ඒක මේ කාල වකවානු පමණක් නොවේ. අතීතයේ එවැනි සිදුවීම් බොහොමයක් තිබිලා තියෙනවා. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ නියපිටට පස්පිටක් අරන් මහණෙනි මගේ මේ ධර්මය අවබෝධ කරගන්න. මේ ප්‍රතිපත්ති තුළ ප්‍රායෝගිකව සීමා රහිතව ක්‍රියාත්මක වෙන්නේ මේ නියපිටේ තියෙන පස්පිට හා සමාන ප්‍රඥාවන්. මේ මහා පොළවේ පස් හා සමානයි සංසාරි සැරිසරන පුතග්ජනයෝ. එහෙනම් අපිත් ඔතන තමයි. දැන් අපි අපේ හිතට තට්ටු කරලා අපට තට්ටු කරලා බලන්න ඕන අපි කොච්චර දුරට මේ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙනවද කියලා. මිනිස්ය කියන සත්‍යයට තමයි හොඳට බුද්ධිය තියෙන්නේ. බුද්ධිය තුලින් තමයි ප්‍රඥාව අවදි කරගන්න පුළුවන් වෙන්නේ. මිනිස්ය කියන සත්‍යය තමයි මේ විශ්ව ධාතුවේ තියෙන අපට පංච ඉන්ද්‍රියන්ට ගෝචර වෙන සියලුම දේවල් අල්පෙනෙත් ඉඳලා නිර්මාණය කරලා තියෙන්නේ. මිනිස්යාට අවශ්‍ය කරන සියලුම දේවල් මිනිස්යා විසින්මයි. කාගේ ආධාර ඕන අපට අපගේ ජීවිතේ ගොඩනගා ගන්න ජීවත් වීමට හැම දිනාම අපට දායක වෙලා තියෙනවා අපේ ජීවිතේ. කවුරු ඒක හොඳට විමර්ශනය කරලා බලන්න මේ පින්වත් පිරිස. ගියක් දොරන් හදන්න උනත් මිනිස්යන්ගේ ආධාර අවශ්‍යයි. ඒ වගේම කෑම බීම අපට අවශ්‍යයි. ඒවා උනත් නිෂ්පාදනය කරන්න. ඒ අවශ්‍ය කරන සියලුම අමුද්‍රව්‍ය මිනිස්ය විසින් තමයි අපට මේවා ලබා ගන්න මාර්ගය. කියන්නේ අපි කවුරුත් මේ සම්මුතියට මෙන්න මේ විදිහට තමයි කටයුතු කරන්නේ. මේ සම්මුතියේ ස්වභාවය. පරමාර්ථ පැත්තෙන් අපි මේ සංසාරේ ඉපදෙමින් මැරෙමින් එන ගමනක එක්තරා නැවතුම් පොලකයි අපි සිටින්නේ. මේ මිය පරලොව යන්ට යෙදුණු ඩග්ලස් මහත්මාත් මේ නිවසේ නැවතුම් පොලක හිටියේ. දැන් මේ නැවතුම් පොලෙන් නැවතත් තවත් පොලකට ගියා. කොහාට ගියාද කියලා අපිට කියන්න පුළුවන්ද? මනුස්ස ලෝකේ මිනිස්සෙක් කියලා ඉපදුනාද? තිරිසන් ආත්මික ඉපදුනාද? പ്രേත ආත්මික ඉපදුනාද? යක්ෂ ආත්මික ඉපදුනාද? කියන්නේ. ඒ අවබෝධයේ ස්වභාවය දකින්නේ මරණ මංචකයේදී ඒ මිය යන කෙනා පමණයි. එයාට ඒවා මැවිලා පේනවා. දේවාත්මේ නම්
දේවත්වයටපත් වෙනවා නම් දෙවිගොල්ලෝ එයාට ආරාධනා කරනවා. යක්ෂාත්මික නම් යක්ෂෙක් වගේ හැසිරෙනවා. പ്രേත ආත්මික නම් പ്രേත ගති ලක්ෂණ මරණ මංචකයේදී පිහිටුනවා. තිරිසන් ආත්මික නම් තිරිසන් ගති ලක්ෂණ පිහිටනවා. බලන්න කොච්චර සසර බයද කියලා. දැන් අපි ඔතෙන්ට යන්න පාර කපා ගන්නවද? එහෙමත් නැත්නම් බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ මාවතෝස්සේ ගමන් කරනවා. තීරණේ කා සතුවද තියෙන්නේ? තමන් සතුවයි. තමාගේ ගැලවීම තියෙන්නේ තමන් ළඟයි. අපි සංසාරේ කුසල් දහම් සිද්ධ කළා පින්වත්. කොහොමද සිද්ධ කළේ? ලෞකික සම්මා දිට්ඨි, ලෞකික සම්මා සංකප්ප, ලෞකික සම්මා වාචා. ඒ කියන්නේ සංසාරේ සැරිසරන ක්‍රමවේදය තුල තමයි දේශනා කරන මා ඇතුළු ඔය ඇත්තොත් කටයුතු කළේ. ඒක තමයි බුදුහාඳුරු දේශනා කළේ සබ්බේ පෘථග්ජනා උම්මන්තකා. උම්මන්තකයෝ වගේ තමයි අපි සංසාරේ පරිසරමින් කටයුතු කළේ. දැනුත් අපි ඒ පැත්තටම තමයි පුරුද්දට අනුව නැඹුරු වෙලා තල්ලු වෙලා යන්නේ පිටුපිට. බුදුහාමුදුරු දේශනා කළේ ඔකේ ආදීනවේ දකින්න. දකින්න තමයි බුද්ධිය ආධාර කරගන්න කිව්වේ. කොහොමද? පංච ඉන්ද්‍රියන් ආධාර කරගන්න කිව්වා. මේ ලෝක ස්වභාවය තමන්ගේම අවබෝධයෙන් දකින්න. දැන් මෙතෙක් කල් අපි නිට්ටයයි සුඛයි ආත්මයි කියන මිත්‍යාවට ගොදුරු වෙලා මසසින් බලලා අපි කැමැති දේ කැමැති ආකාරයට අපි සතු කරගන්න උත්සාහයක් ගන්නවා. ඒ වගේ මේ කැමැති දේ නැති වෙනකොට අපට හිතේ ව්‍යාපාදය ඇති කරගත්තා. මේ ආකාරයෙන් මේ පංච ඉන්ද්‍රියන් ආධාර කරගත්තේ සැප හොයන සිත ඇති කරගෙන. සිතට දාසකම් කරමින්. සිත කියන එකට වාල් වුණා අපි. සිතට වාල් වුණා කියන්නේ තණ්හාවට දාසකම් කරා කියන එකයි. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ පින්වතුනි, තණ්හාවට දාසකම් කරන තාකල් සසර දිගයි. අපි වයසට ගියත් තණ්හාව වයසට යන්නේ නැහැ පින්වතුනි. තණ්හාව එන්න අලුත් වෙනවා, මෝදු වෙනවා. මේ හැම දෙයක්ම අපට දකින්න පුළුවන්කම ලැබෙන්නේ දැන් මේ ලෞකික පැත්තෙන් බැහැර වෙලා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් සම්මා දිට්ඨිය තුල සිත පිහිටුවා ගන්න ඕනේ. සම්මා දිට්ඨිය කියන්නේ හැම මොහොතකදීම අපි තමන් පිළිබඳව විමර්ශනය කරන්න. තමන්ට ඇඟිල්ල දික් කරන්න ඕනේ. මම හිතන දේ කොච්චර දුරට යහපත්ද? මම හැසිරෙන ආකාරي කොච්චර දුරට යහපත්ද? මං කරන වචන කොච්චර දුරට යහපත්ද? ඒක මට විතරක් පමණක් නොවේ. ලෝකේ යම් නීති පද්ධතියක් තියෙනවා, යම් සම්ප්‍රදායක් තියෙනවා, යම් රාමුවක් තියෙනවා. ඒ රාමුවට පටහැනිවද මම මේ සියලු කටයුතු සිද්ධ කරන්නේ? අන් අයට මේකෙන් අවඩක් සිද්ධ වෙනවා.
අන් අයට වගේම පොදුවේ සියලු දිනාටම වඩක් සිද්ධ වෙනවා. ධර්මානුකූලවද මේ දේ සිද්ධ කරන්නේ. තමා විසින්ම තමන්ගේම සම්බුද්ධියෙන් නිතර විමර්ශනය කරන්න ඕන පින්වතුනි. මෙහෙම විමර්ශනය කරනවා කියන්නේ ධර්මය මනසිකාර කරනවා. එන චෛතසික ධර්මයන් තමා තුළින් දකින්න උත්සාහයක් ගන්නවා. ඒ උත්සාහය ගන්න ශක්ති ප්‍රමාණයට තමා තුළින් මේ හැම දෙයකම තියෙන යථාර්ථය, මේ සිටිවිලි වෙන ස්වභාවය, ලෝභ සිටිවිල්ල කියන්නේ මේ පංච ඉන්ද්‍රියන්ට ගෝචර වෙන සියලුම දේවල් වලට අපි උපාදාන වෙනවා පින්වතුනි. මෙතෙක් කල් එක කළා දැඩිව අපි අල්ල ගන්නවා. ගෙවල් දොරවල් වලට, ඒ වගේම තමන්ගේ දරුවන්ට, ඒ වගේම තමන් රැස් කරපු ධනයට, ඒ වගේම තමන්ගේ තියෙන නොඑක් භවභෝග සම්පත් වලට, ඒ වගේම මේ පංච ඉන්ද්‍රියන්ට ගෝචර වෙන රූප කිව්වහම සවිඥානික රූප. ස්ත්‍රියක් පුරුෂයෙකුට වශී වෙනවා. පුරුෂයා ස්ත්‍රියට වශී වෙනවා. මායාවේ අන්තිම තොණ්ඩුව. දෙන්න පුළුවන් හැම පැත්තකින්ම අපට නොඑක් ආකාරයෙන් අපිව බන්ධනයට හසු කරගන්න උත්සාහ අරගෙන ඒව වර්ථ වුණාම මෙන්න මේ පැත්තෙන් තමයි අපිව සංසාරෙට ඇද බැඳ තබන්නේ. ස්ත්‍රියගේ රූපෙට පිරිමියා වශී වෙනවා. ඒ සංසාරේ තිබුණු පුරුද්දට අනුව. එයාගේ හිඳහවට, එයාගේ ඇඬීමට, එයාගේ කටහඬට, එයාගේ රූපෙට, එයාගේ ගමන් විලාසයට, එයාගේ ශරීර අවයවවල තියෙන ඒ එක ලක්ෂණ වලට ඒ අවස්ථාවට ඒ කෙනා දැන් මේ මෙතන ඉන්න පිරිමි පාර්ශවයේ ගත්තොත් එක ආකාරයෙන් තමයි එක ගති ලක්ෂණ පිළිගන්නේ. ස්ත්‍රී පාර්ශවයේ ගත්තත් එහෙම. ඒ වගේම තමයි ස්ත්‍රිය විසින් පුරුෂයාගේ හිනහවට, දේහ ලක්ෂණයට, ඒ වගේම යාගේ කටහඬට, යාගේ ගමන් විලාසයට, යාගේ ඒ සියලු දේවල් ස්වභාවය තමා තුළින් ආවර්ජනය කරලා තමා තුළින් තමන්ගේ සැපය, තමන්ගේ කැමැත්ත ඉෂ්ට කරගන්න බලනවා. ස්ත්‍රියගේ කැමැත්ත ඉෂ්ට කරගන්න බලනවා. පුරුෂයාගේ කැමැත්ත ඉෂ්ට කරගන්න බලනවා. මේක තමයි මේ සංසාරේ ස්වභාවය. මේ ආකාරයෙන් තමයි අපි කවුරුත් සංසාරේ ඉපදෙමින් මැරෙමින් මේ ආවේ. මිනිස්සු වෙලා. ඒ වගේම තමයි පින්වතුනි මිනිස්සු වෙලා උප්පත්ති ලබන හරිම දුර්ලභ. කන කැස් බෑවා බිය සිදුරින් අහස දකින්නෝ වගේ. බොහොම දුර්ලභ අවස්ථාවක් තමයි මේ මනුස්ස ආත්මය. මිනිස්ය කියන සත්වයා තමයි සියලුම සත්වයන්ට වඩා ඉහළම සත්වයා. මොකද බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්න පුළුවන්. පසේ බුදු වෙන්න පුළුවන්. මහා රහත් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ තල 31ක් අපට දේශනා කර පෙන්නලා දුන්නා. මේ තල 31ේම දේශනා කරන මා ඇතුළු ඔය ඇත්තොත් ඉපදෙමින් මැරෙමින් ගමන් කරා. නමුත් තාමත් සංසාරේ මොකද්ද ඒකට හේතුව? අර මම මුලින් සඳහන් කළ ආකාරයට ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි අපි ගමන් කරන්නේ. සෝමනස්ස සහගත දිට්ඨි සම්පයුක්ත සසංකාර සිතකින් තමයි අපි කුසල් දහම් කරේ, දන් පෑන් දුන්නේ, මන භාවනාදී කරේ, දරුවන්ගේ යුතුයකම් කොට තිෂ්ඨ කරේ, දෙමව්පියන්ගේ යුතුයකම් කොට තිෂ්ඨ කරේ. දැනුත් ඒක තමයි කරන්නේ. සමහර දරුවෝ ඉන්නවා තමන්ගේ දෙමව්පියන්ගේ
තියෙන දේපොළ ලබා ගන්න චේතනාවෙන් දෙමව්පියන් එක්ක තරගෙට දෙමව්පියන්ට බලා ගන්න ඉදිරිපත් වෙනවා. එහෙම බලා ගන්න ඉදිරිපත් වෙලා හදිසියෙවත් එක්කෙනෙකුට වැඩියෙන් දේපොළ වලින් කොටසක් දුන්නොත් මොකද වෙන්නේ? අනිත් අයකට විරුද්ධයි. විරුද්ධ වෙලා මොකද කරන්නේ? අර කරපු සැලකිලිය ඔක්කොම නතර කරනවා. අන්න බලාපොරොත්තු සුන් වුණා, ව්‍යාපාදේ ඇති වුණා, අම්මවත් එපා වෙනවා. තාත්තවත් එපා වෙනවා. ඒ වගේ තමයි දරුවන්ටත් යුතුයකම් කරත් දරුවන්ගෙනුත් බලාපොරොත්තු වෙනවා. ඔතන ඉන්න එපා කියලා. ඔතන ඉන්නවා කියන්නේ සංසාරේ සරු කරනවා කියන එකයි. සම්මුතියට දරුව වුණාට, සම්මුතියට බිරිඳ වුණාට, සම්මුතියට ස්වාමි පුරුෂයා වුණාට, සම්මුතියට අපි කවුරුත් එකට එකතු වෙලා හිටියට බුදුහාමුදුරන්ගේ මේ පරම සත්‍ය ධර්මයේ පැත්තෙන් අපි කවුරුත් තනියම ඇවිල්ලා තනියම යනවා. අපි රැගෙන ආවේ කුසල අකුසල් පමණයි. අපි රැගෙන යන්නේ නිවන් අවබෝධ කරගන්න තාක්කල් කුසල් අකුසල් පමණයි. මෙන්න මේ අවබෝධය කියන එක අපිට තියෙනවා. අපි හැම තිස්සෙම මෙනෙහි කරන්න ඕන පින්වතුනි. අපි මේ සංසාරේ බය දකින්නවා කියන්නේ. ජාතියක් හැටියට ඉපදුනා නම් අපි වයසට යනවා. මේක නතර කරන්න බෑ පින්වතුනි කාටවත්. අන්න එහෙම කෙනා තමයි පුට්ටස්ස ලෝක ධම්මේහි. මේ ලෝක ස්වභාවය තමා තුලින් අවබෝධ කරගෙන. ධර්මයේ කියලා කියන්නේ මොකක්ද? මේ ලෝකේ අපට වෛවාරණ ආකාරයේ හැප්පිලි වලට ගොදුරු වෙන්න වෙනවා. ප්‍රශ්න නැති කෙනෙක් මෙතන ඉන්නවද? නෑ? ප්‍රශ්නයක් නෑ? ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න නැති කෙනෙක් ඉන්නවා නම් පින්වතුනි බුදුරජාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේලා මහා රහත් උතුමන් වහන්සේලා පමණයි. ඉන් මෙහා ඉන්න රහත් මාර්ගයට පිවිසියන් අලු යට තියෙන ගිනි පුපුර වගේ අපෙන් අනුසේ නැගෙනවා. කොයි මොහොතේ මේක අනුසේ ඉලිප්පිලෙනවද දන්නේ. ඒක තමයි බුදුහාමුදුරු දේශනා කළේ. මේකේ යථාර්ථය තමා තුළින් දැකලා සසර බය දැකලා මේකෙන් එතරවන්ට තමාගේ ප්‍රඥාව අවදි කරගන්න. මස් ඇසින් බැහැර වෙන්න. මස් ඇසින් බැහැර වෙලා මේ සියලුම දේවල් අනිත්‍යයි කියන තැනේ. අනිත්‍ය නැද්ද? දැන් මේ ඩග්ලස් මේ මොහොතේ මතක් කරනකොටම එයාගේ රූපය මේ විඥානේ ගබඩාවේ තැම්පත් වෙලා තියෙනවා. ආවර්ජණය වෙන මේ මොහොතේ නම සඳහන් කරනවා. එයාගේ රූප කලාප හරහා එයා කරපු දේවල්, එයාගේ හැසිරීම් රටාව, එයාගේ වචන මේ දැන් මේ මොහොතේ Tamanට ආවර්ජන. අන්න මියගිය අතීතයක්. මේ අතීතය ආවර්ජනය කරලා කොච්චර දුක් විඳිනවද? අපි හොයන්නේ එතන සැප නේද? අන්න ඒක නේද බුදුහාමුදුරුවෝ දේශනා කළේ ප්‍රියයි විප්පයෝගෝ දුක්ඛෝ. ප්‍රිය දේවල් අපෙන් වෙන් වෙනකොට අපට දුකයි. නමුත් මේක කවදාකවත් නතර කරන්න බෑ. ප්‍රිය දේවල් නැති වෙනවම තමයි. තාවකාලිකයි හැම දෙයක්. ඒක තමා තුලින්ම තමාගේ බඹයක් පමණ ලෝකයේ තුලින් තමන්ට දකින්න පුළුවන්. තමන් මව් කුසේදීම කලලයක් හැරෙට ඉපදිච්ච මොහොතේ ඉඳලා ක්ෂණයක් පාසා අපි මැරෙනවා. උපත එක්කම මරණය ගෙනල්ලා. හොඳයි නැද්ද? මේ දෙකම සිද්ධ වෙන්නේ එක හා සමානව පින්වතුනි.
මේ වචනේ මං සඳහන් කරනවා. මේ වචනය එතනම ඉතිරියක් නැතුව මේක භංගත්වයටපත් වෙනවා. ඒ වගේ තමයි ওই ශාරීරිය අංශුවක් පාසා ශෛලයක් පාසා ඔය සියලු දේවල් සන භංගු තත්ත්වයටපත් වෙනවා. ඔය ශරීර කෝඩුවට ඇහැට ප්‍රියයි, නාසයට සුවඳයි, දිවට රසයි, කයට අවශ්‍යයි කියලා ගන්න සියලුම අපි ආහාර වශයෙන් ගන්න සියලුම දේවල් අනිත්‍යතාවයටපත් වෙනවා. මේක අවබෝධයෙන් තමන් දකින්න පිංගුතුනි. දකින්න දහමක් බුදුහාමුදුරුවෝ දේශනා. හැබැයි මේකට සීමා සහිත වුණොත් අපි පරාදයි. මේ ප්‍රතිපත්ති තුල සීමා රහිතව ක්‍රියාත්මක වෙන්න ඕන. සීමා රහිතව ක්‍රියාත්මක වෙන කෙනා තමයි අර අෂ්ට ලෝක ධර්මයේ ඉදිරියේ කම්පා වෙන්නේ නැහැ. ලාභයක් ලැබෙනවා. ඒ ලාභය මදහස්සිතින් තමන් ඒක අවශ්‍ය විදියට පරිශීලනය කරනවා. නමුත් ඒකට එච්චර තණ්හාවක් ඇති කරගන්නේ. ඔක අපිට කරන්න පුළුවන්ද? පුළුවන්ද? කරනවද? තට්ටු කරලා බලන්න හිතට. ලාභයක් ලැබෙනකොට ඒ ලාභ කොහොම එක ආකාරයෙන් ලාභ. මුදල් විතරක් නොවේ. බොහොම වක්‍රව එක ලාභ තියෙනවා. තවත් කෙනෙක් Tamanට වාසි වෙන විදිහට Tamanගේ වැරද්දක් දැකලා හොරලා එක වැහුවොත් අන්න එක ලාභයක් ඒක. ලාභයක්. ඒ වැරදි වැදවලට අනුබල දෙන අය. එහෙම පිරිස තමයි අද බොහොම මේ ලෝකේ ඉන්නේ නේද? ඒ වැරදි වලට උදව් දෙන්නේ ඒ වගේම වැරදි මිත්‍යා මතවල ගොදුරු වෙලා මසසින් බලන ප්‍රඥාවෙන් ඈත් වෙලා අඥානවන්තව කටයුතු කරන පිරිස් පින්වතුනි. ඒක තමන්ගේ සම්මත ලෝකේ දරුවන් හැටියට ඉන්න දරුවන්ගෙත් සමහර වෙලාවට එක ගති ලක්ෂණ. සහෝදරයෝ 5 දෙනෙක් ගත්තොත් ඒ 5 දෙනාගේම අදහස් විවිධයි. බිරිඳ ස්වාමි පුරුෂයා අතර ගත්තත් ඒ දෙන්නගේ අතර තියෙන එක මතිමතාන්තර. එක හා සමානව එක ගති ලක්ෂණ නැතිනම්. ඒක තමයි මේ ලෝකේ ස්වභාවය. තමන්ට තමන්ගේ මේ බඹයක් පමණ තමන්ගේම ශරීර කෝඩුව තමන්ට ඕන විදිහට පුළුවන් ද නඩත්තු කරන්න බෑ නේද? බෑ. තමන්ගේ වයස තැනක නතර කරන්න බෑ. ලෙඩ වෙනක නතර කරන්න බෑ. අනුතුරට භාජන වෙයි කොයි මොහොතේ මේක භාජන වේද කියලා කියන්න බෑ. මරණය කොතෙන්ද කොයි ආකාරයට කුමන විදියට සිද්ධ වේද කියලා කියන්න බෑ. බලන්න. ඒකනේ බුදුහාමුදුරු දේශනා කළේ ජාතිය දුකයි කියලා. ජරාව දුකයි. නේද? ව්‍යාධිය දුකයි. මරණය දුකයි. දැන් දුක කියලා දුක මැත්තේම ඉන්නවද? එහෙම නැත්නම් මේකේ අවබෝධයෙන් තමන් මේකේ තියෙන බය දැකලා මේකේ නිදහස් වෙන්න උත්සාහ ගන්නවද කියලා තීරණය කා සතුවද තියෙන්නේ. තමන් සතුවයි. අන්න ඒකට බුදුහාමුදුරු දේශනා කළා ගිහි අයට නිති පන්සිල් පංචශීල ශික්ෂාපද 5 වචනයට සීමා නොකර ප්‍රායෝගිකවම ඒක ක්‍රියාත්මක කරන්න ඕන. කයින් කරන අකුසල් තියෙනවා 3ක්. පාණාතිපාතා පටි විරතෝ. ඒ කියන්නේ මේ පාණාතිපාතා ශික්ෂාපදයේ තමන් වෙරක් ගන්නවා පටිගයක් ඇති නොවෙනයි. මේ තමන්ගේ ශරීර කූඩුව රත් කරගෙන තමයි තවත් මිනිස්සෙකු හෝ වේවා වෙනත් සත්‍යයකු හෝ වේවා ජීවිතයක් විනාශ කරන්නේ. හොඳයි නැද්ද? ඉස්සෙල්ලාම තමන්ගේ ජීවිතේ තමන් ඝාතනය කරගෙන මේකට බොරු කරන්න බෑ පිටුතුනි. මෙන්න බුදුහාමුදුරන්ගේ දේශනාව. හොරකමක් කරන්නත්
තමන්ගේ ජීවිතේ මෙතෙන්ට හොර කර මෙතන දන්නවා මේ හොරකමක් කරන්න කියලා. මේකට බොරු කරන්න බෑ. මොකක් නිසාද හොරකම් කරන්නේ? අපුඤ්ඤාභි සංඛාර. අකුසලේ බල වැඩි කෙනා. එයාට හොඳ දෙයක් හෝ වේවා නරක දෙයක් හෝ වේවා ඒක ප්‍රශ්නයක් නෙවෙයි. හොඳ ප්‍රශ්නයකුත් නැහැ නරක ප්‍රශ්නයකුත් නැහැ. ඕනෑම දෙයක් කරලා තමන්ගේ දේශට කරගන්න උත්සාහය කරනවා. ඕනෑම දරුණු දෙයක් කරන්න පුළුවන්. ඕන දෙයකට පෙළඹෙන්න පුළුවන්. දේ තමයි යාගේ හිතේ වැඩ කරන්නේ. එයාට ඒක සැපයි. නමුත් ඒක ක්‍රියා කරලා ඉවරුනාට පස්සේ විඳින දුක පින්වතුනි තමා තුලින්ම දකිනකොට තමන්ගේ මෙතන ගිනි ගන්න. සතුටින් ඉන්න බෑ හිනහ වෙලා හිටියත් අතෙක් මරපු කෙනෙක් හෝ වේවා, මනුස්ස ඝාතනයක් කරපු කෙනෙක් හෝ වේවා, හොරකම් කරපු කෙනෙක් හෝ වේවා, කාමයේ වරදවා හැසිරෙච්ච කෙනෙක්, සමහර අකුසල් වලට ගොදුරු වෙන පිරිස් ඉන්නවනේ. ස්ත්‍රී පුරුෂ දෙගොල්ලම ඉන්නවා. ඒක තමයි ලෝක ස්වභාවය. මේ ලෝකේ මඩ බොහෝරුවක්. හරියට කණුනිකක් හොයන වගේ තමයි හොඳ සත්පුරුෂ ගති පැවතුම් තියෙන කෙනෙක් අර මඩේ පිපෙන නෙළුම වගේ. මඩ ගෑවෙන්නේ නැතුව උඩට ඇවිල්ලා හොඳට පිපෙනවා. ඒ වගේනේ. අපිත් එහෙම තමයි. මේ ඇත්තොත් එහෙම තමයි මේ සංසාරේ සැරි සරන්නේ පින්වතුනි. මේක නතර කරන්න ඕන. මේක නතර කරන්න මේ ක්‍රමවේදය තුල ක්‍රියාත්මක වෙනකොට තමන්ට ලැබෙන සැපය පින්වතුනි මේ බාහිරේ මේ පංච ඉන්ද්‍රියන්ට ගන්න සියලු දේවල් වලින් ලබා ගන්න බෑ. කිසිම දෙයකින් ලබා ගන්න බෑ. මේක ඇතුලෙන් ලැබෙන සැපය මේ ප්‍රතිපත්ති තුල ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙලා ඒ තුලින් මතු කරගන්න සුවය සදාකාලික සුවයක් වෙන්නේ. අන්න එක තමයි නිවන කියන්නේ. අන්නේ නිවන භුක්ති විඳින කෙනා තමයි පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. සිත කම්පණය කරගන්න ඇති. ලෝකේ ස්වභාවය Tamanට අවබෝධ වෙනකොට ලෝකේ උපාදාන කරගන්නෙත් නැහැ. උපාදාන කියන එකට ඇලෙන්නෙත් නැහැ. ලෝකේ ව්‍යාපාද කරගන්නෙත් නැහැ. ඒකට ගැටෙන්නෙත් නැහැ. ඇලීමක් නැත්තම් ගැටීමක් නැත්තම් Taman යන්නේ මේ උතුම් ප්‍රතිපත්ති තුල ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙමින් දැක නිවි යන ගමනකට යන්නේ. කොහෙද යන්නේ? බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, මහා රහත් උතුමන් වහන්සේලා ගිය මග තමයි යන්නේ. කැමතිද යන්නේ මග? කැමති නම් මෙන්න මාවත යා යුතු මග. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ලැබුණු සන සම්පත්තිය සහිත මනුස්ස ආත්මේ වටිනාකම අවබෝධ කරගෙන තමන්ගේ ජීවිතේ ඔය බඹයක් පමණකට අපි හැමදාම අවශ්‍ය කරන නඩත්තුව කරනවා. එක දවසක්වත් ඔක නොකර ඉන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ නේද? එක දවසක්වත් ඕකේ නඩත්තුව නොකළොත් කොච්චර අමාරුද? ඕක එක දවසක් නොනා ඉන්න පුළුවන්ද? අපිටම Tamanටම තමන්ගේ ශරීරේ පිළිකුල් නේද? එක දවසක් මූණ හොදන්න ඉන්න පුළුවන්. දත් ටික මදින්න නැතුව ඉන්න පුළුවන්ද? දැන් ඔය හැම දෙයක් තුලින්ම Tamanට ඔය හැම දෙයකම තියෙන ස්වභාවය වටහා ගන්න බැරිද? එහෙම උත්සාහයක් ගත්තද? මේ හැම දෙයක්ම සිදු කරන හැම මොහොතකදීම Taman යෝනිසෝ මානසිකාරයෙන් දෙක කළේ කල්පනා කරයි. යෝනිසෝ මානසිකාරයෙන් දෙක කරේ. සමහර වෙලාවට බත් ටික කවා කන්නේ වෙන මොකක් හරි බාහිර වැඩක් කරන ගම. එහෙම නැත්නම් ටීවී එක ළඟට ගිහිල්ලා ටීවී එක දිහා බලාගෙනම
නේද? සමහර වෙලාවට ඉසකෙය කෑල්ලක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් සතෙක් ඉන්න පුළුවන්. ඒකත් ඉතින් හපලා කනවා. නේද? ඔන්නෝමනේ අපේ වැඩ. අපිට වැරදිලා නේද? නේද? ඒ වැරදිච්ච තැන් අපි නේද හරි ගස්ස ගන්න ඕන. අපි නේද ඒකේ ආදීනවේ දැකලා එයින් බැහැර වෙන්න ඕන. මේක නේද බුදුහාමුදුරුව අපිට දේශනා කළේ. මේකට නේද අපිට මේ පංච ඉන්ද්‍රියන් ලැබිලා තියෙන්නේ. දුවට අපේ ඇස් පේනවා. එහෙන් දකින්න රූපය බුදුහාමුදුරුව දේශනා කළේ අනිත්‍යයි. අනිත්‍ය ස්වභාවයටපත් වෙනවාමයි. ඒක සවිඥානික වෙන්න පුළුවන්, අවිඥානික වෙන්න පුළුවන්. මේ නිවසේ තියෙන මේ සියලුම භෞතික දේවල් මේ ඇත්තන්ගේ පියවිය හැට පේනවා සදාකාලික විදිහට තියෙනවා, වෙනස් වෙන්නේ නැහැ කියලා. නමුත් පින්වතුනි මේක ඔය සවිඥානික මේ බඹයක් පමණ ලෝකේ වගේම මේ අවිඥානික තියෙන සියලුම භෞතික සම්පත් ක්ෂණයක් පාසා සනබංගු තත්ත්වයටපත් වෙනවා පින්වතුනි. තිබුණ තත්ත්වයෙන් අන්‍ය තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා තමයි බුදුහාමුදුරු දේශනා කළේ සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති අත නිබ්බේ දති දුක්ඛෝ ඒසමග්ගෝ විසුද්ධියා. මේ සංස්කාර තමයි අපි කවුරුත් නිත්‍ය සුඛ ආත්ම කියන මිත්‍යාවට ගොදුරු වෙලා මසස ක්‍රියාත්මක වෙලා අපි සකස් කරේ. නැවතත් ඒක සකස් කරනවද? එහෙමත් නැත්නම් මේ හැම දෙයක්ම අනිත්‍යයි, මේකේ කෙලවර සැප කෙලවර දුකක් තියෙනවා කියන ඒ දුක පිළිබඳව පිළිසිඳ දැනගත්තොත් එහෙනම් තිබුණ තත්ත්වයෙන් අන්‍ය තත්ත්වයටපත් වෙනවා අනාත්තා කියන තැන තමන් අවබෝධ කරගත්තොත් අනිත්‍ය නිත්‍යතාවය තමන්ට අවබෝධ වෙනකොට දුකක් ඇති නොවන ආකාරයට තමන්ට පුළුවන් බොහොම හොඳට තමන්ගේ මනස ශක්තිමත් කරගෙන ප්‍රභාෂ්‍යර විදියට මේ ලෝකෙත් සම්බන්ධතාව පවත්වා. ලෝකේ ස්වභාවය මේකයි. මේ ලෝකෙ මම උපාදාන කරගන්නෙත් නෑ, ව්‍යාපාද කරගන්නෙත් නෑ. මගේ යුතුයකම් කොටස මං ඉෂ්ට කරනවා කාටත් ලාභ අපේක්ෂාවෙන්ද නෑ. කොහොමද කරන්නේ? සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාර සිතකින්. අසංකාර කියන්නේ දැන් අපි ඉන්නේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කරපු මේ උතුම් මග ඔස්සේ ගමන් කරන ප්‍රතිපත්ති තුලයි. මේකට කියනවා ධම්මානු ධම්මපටිපatti. දැන් මෙතෙක් කල් අපි ආවේ වැරදි මාවතේ. ඒ ආපු මග වෙනස් කරනවා අපි පින්වතුනි. දැන් මේ ඇත්තන්ට මේ අවබෝධය ලැබුණා නම් Tamanට මේක තුලින් සැපයක් ලැබෙනවා කියන පවිත්‍ර සිත ඇති වුණා නම් Taman මේ සිතට දාසකම් කරන්නේ. සිතට වාල් වෙන්නේ. සිත කියන විදියට Taman වැඩ කරන්න යන්නේ. සිත ඇවිල්ලා හැම මොහොතකදීම වෙනස් වෙනවා කියන්නේ. චින්තිතම්පි විනස්සති අචින්තිතම්පි භවිස්සති. අපි හිතන දේ නොමේ සිද්ධ වෙන්නේ. නොසිතන දෙයක් සිද්ධ වෙන්නේ. මේක තමයි ස්වභාවය. ඒ ලෝකේ ස්වභාවය අපි අවබෝධ කරගත්තා නම් ඒ වෙනස් වෙන මොහොතේදී තමන් කම්පනයක් ඇති නොවි. එතන තමන් ඒ අවස්ථාවට ගැලපෙන විදියට තමාගේම සම්බුද්ධියෙන් නේපත්ත ප්‍රඥාව යොදවලා තමන්ගේ හිත සලව ගන්න නැතුව හිත ඉන්ද්‍රකීලයක් මෙන් හිත පාලනය කරගෙන හිත තමන් සතු කරගෙන තමන් කටයුතු කරනවා නම් තමන්ට පුළුවන් ඒ අවස්ථාවට ගෝචර වෙන විදියට තමනුත් සෝයක් ලැබමින් ඒ අවස්ථාවට ගැලපෙන ආකාරයට තම තමන්ගේ සම්මත ලෝකේ සියලු දේවල් සිදු කරයි.
උදාහරණයක් හැටියට අපි ගමු. සමහර වෙලාවට මේ අම්මලා උපාසකම්මලා හැටියට සිල් සමාදන් වෙන්න සූදානම් වෙනවා. එහෙමනේ. මොකක් හරි හේතුවකින් මේක අතපසු වෙනවා. මොකක් හරි තමන්ගේ යම් කිසි වෙනත් බාහිර වැඩ කටයුත්තක් නිසා ඒකට තමන්ට යන්න බැරි වුණොත් තමන්ගේ හිතට එන්නේ නැද්ද යම් කිසි අසහනයක්? එනවා නේද? අනේ මට සිල් සමාදන් වෙන්න යන්න බැරි වුණානේ. එතකොට එතෙන්ට තමන්ගේ හිතට ආවේ මොකද්ද? ප්‍රියේ විප්පයෝගෝ දුක්ඛෝ නේද? නෑ. එහෙම දුකක් ඇති කරගන්න ඕනේ නෑ. තමන්ට හොඳට ධනාත්මකව තමන් හිතනවා නම් හොඳයි මට සිල් සමාදන් වෙන්න බැරි වුණත් මං සීලයක පිහිටලා ඉන්නේ. මං ප්‍රතිපත්ති තුලනේ ඉන්නේ. මගේ හිත දකිමින්නේ මං ඉන්නේ. මං කරන හැම ක්‍රියාදාමයක්ම මං විමර්ශනය කරමින් ඉන්නේ. මේ බඹයක් පමණ මේකේ සියලුම නඩත්තු කටයුතු සිද්ධ කරනකොට මං යෝනිසෝ මානසිකාරයෙන් කරන්නේ. තමන් ඉන්නේ සීලයක පිහිටලා නෙමෙයිද? එතකොට තමන්ගේ හිතේ අර හිතේ දුකක් ඇති වෙයිද? නෑ. අර තමන්ට පැවරිච්ච රාජකාරියක් කොහොම හොදට කරනවා. එහෙම නැතුව මට සිල් සමාදන් වෙන්න බැරි වුණා කියන හිතේ අසහනයක් ඇති කරගෙන අර දේ කරන්න යනවා නම් අතනත් හිත දෝෂණය වෙලා ඒ කරන ක්‍රියාවත් අපි කියමු කාගහරි මොකක් හරි වැඩක් නැත්නම් දරුවෙකුගේ නැත්නම් ඥාතියෙකුගේ මොකක් හරි වැඩක්. ඒ දේ කරන හිතේ අසහනය. එහෙම වෙන්න හොඳ නෑ. ඒ අවස්ථාවට ගැළපෙන විදියට තමා තුලින්ම තමන්ගේ ප්‍රඥාව කියන එක අවබෝධ වෙන විදිහට අවදි වෙන විදිහට නැනස පාදා දෙන්න. නැනස කියන එක තමයි හැමතිස්සෙම මතු කරගන්න උත්සාහ ගන්න. මසසින් බැලුවොත් තමයි මට සිල් සමාදන් වෙන්න බැරි වුණානේ කියලා දුකක් ඇති වෙන්නේ. නැනසින් තමන්ගේ අවබෝධයෙන් මේකේ අවස්ථාවට ගැළපෙන විදිහට තමන් ක්‍රියාත්මක වෙනවා නම් තමන්ගේ හිත රත් කරගන්නේ නැහැ. තමන්ගේ ලේ ධාතු රත් වෙන්නේ නැහැ. මෙන්න මෙයාක මම සියුම් උදාහරණයක් ගත්ත සියුම් දෙයක්. මේ ආකාරයෙන් තමයි පින්වතුනි මේ ලෝකේ තමන්ගේ දරුවෝ, තමන්ගේ ස්වාමි පුරුෂයෝ, තමන්ගේ සහෝදරයෝ, තමන්ගේ ඥාතියෝ, තමන්ගේ අසල්වැසියෝ ඒ කෙනා ගෙනාපු ගති ලක්ෂණ වලට අනුව තමයි ඒ කෙනාගේ ක්‍රියාකාරකම් අපට ඒගොල්ලෝ හදන්න බෑ. පුළුවන් ද හදන්න? හදන්න බෑ කියන්නේ. එයාට ගෝචර දේ තමයි යා කරන්නේ. ඉතින් ඒ නිසා බුදුහාමුදුරු දේශනා කළේ ඒ කෙනාගේ ගති ලක්ෂණ දැකලා ඒ දුර්වලකම් තමන්ගේ ළඟ තියනවද? තියනවා නම් වහාම තමන් සුද්ධ වෙන්න බලනවා මිසක්ක එයාගේ අඩුපාඩුකම් දැක තමන් රත් කරගන්න නැතුව තමන් විවේචනය කරන්න නැතුව තමන් ඉන්න මධ්‍යස්ථ භාවයේ අන්න බුදුහාමුදුරන්ගේ දේශන. බුදුහාමුදුරන් කොච්චර චෝදනා ඉල්ල වුණාද? කොච්චර චේතනා ඉල්ල වුණාද? බුදුහාමුදුරු එකෙන් අපිට පෙන්නුවේ මෙන්න මේ දේ තමයි. නේද? චින්චිමානිකාව බඩේ දරමිටියක් බැඳගෙන ඇවිල්ලා මේකට බග කියන්න ඕන. බුදුහාමුදුරුවෝ එනක ගොඩක් නැද්දේ. නේද? බණ කී ඇති මේ දරුවට කරන්න ඕන දේ කරන්න කියන්නේ. මොකද්ද කරන්න ඕන කියන්නේ? නේද? ඔන්නෝම කිව්වේ. තවත් පිරිසක් බුදුහාමුදුරට කොච්චර අපහාස කළා. තීර්ථක ධම්මලා. පින්නපාත යන්න දුන්නේ නැහැ. එහෙනම් අපි ගැන කවර කතාවද කියන්නේ? අපි ගැන කවර කතාවද? මේ ලෝකේ සියලු දෙනාටම මොන දෙයකින් හරි තමන්ගේ මනස ව්‍යාකූල කරන්න අර මායෝ ඉදිරිපත් වෙලා ඒ මායයන්ගේ ග්‍රහණයට අර මිනිස්සු අහු වෙලා ඒගොල්ලන්ගේ මාර්ගෙන් තමන්ගේ යහපත් පැත්ත අවුරන් සමහරට තමන්ගේ දරුවට තමන්ට නොගැලපෙන දෙයක් සිද්ධ කරලා තමන්ගේ දරුවගේ තුලින් තමන්ගේ ඊට අසහනයක්පත් කරගන්න පුළුවන්. මායя වෙන දරුවට. ඒ මොහොතේ තමන්ගේ බිරිඳට වැහෙනවා සමහර වෙලාවට. ස්වාම පුරුෂයාට නොගැලපෙන දෙයක් බිරිඳගෙන් සිද්ධ වෙලා ඒ ආකාරයෙන් හිත සලවනවා. මේ හැම මොහොතකදීම තමන් සම්මා දිට්ඨියෙන් ඉන්නවා නම් තමන් පිළිබඳව තමන් විමර්ශනය කරනවා නම් මේක රත් කරගන්න නැතුව ඒ අවස්ථාවට ගැලපෙන විදියට තමන්ගේ ඒ අවශ්‍ය විදියට තමන් කරුණු කාරණා තමන්ගෙම තුලින් අවබෝධයෙන් ලබාගෙන එයාගේ හිත රත් නොවන විදියට
තමන්ගෙත් විතරක් නොවන විදියට, ඒ අවස්ථාවට ගෝචර වෙන විදියට ඒ හැම දෙයක්ම නිවරදුව, නිර්වොල්ව ඉස්න ගන්න පුළුවන් ශක්තිය බුදුහාඳුරෝ දේශනා කළා. තමා තුලින් මත කරගන්න පුළුවන්. තමාගේ ගැලවීම තියෙන්නේ තමන් ළඟ. ඒ නිසා ගැලවෙන මාවත බුදුහාඳුරෝ අපට දේශනා කළා. යා යුතු මඟ. අපි මේ පින්වතුනි සංසාරේ එන ගමනේදී අපි ගෙන ආපු ලෝභ පොට්ටනිය, ද්වේෂ පොට්ටනිය මේ දෙක ටික සුද්ධ කරනවා. හරියට මලකඩ කාච්ච වාහනයක මලකඩ සුද්ධ කරනවා. සුද්ධ කරන්න නැවත වරක් මලකඩ එනවා. එහෙම නේද? නැවත සුද්ධ කරනවා. නැවත එනවා. ওই විදියට සම්පූර්ණ මලකඩ සියල්ලක්ම ඉවර වුණොත් තමයි අර වාහනේ නියම තහඩුවට එන්නේ. නේද? ඒකටත් ප්‍රතිකර්ම කරන්න. ඒ වගේ තමයි මේ මල ඊට වඩා දරුණුයි. කොහොමද? සංසාරේ බුදුවරු 5,727 දෙනෙක් මේ ලෝකේ බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන තියෙනවා ගෞතම බුදුරජාණන් වහන්සේ. ඔය එන බුදුවරුන්ගේ කාලේ ඉඳලා දේශනා කරන මාත් මේ සංසාරේ. ඒකයි සසර බය කියන්නේ බුදුහාමුදුරුවෝ. මිනිස්ය කියන සත්‍යයට තමයි පින්වතුනි මේක අවබෝධ වෙන්නේ. ඒ නිසා අපි මේ නිත්‍ය සුඛ ආත්ම කියන මිත්‍යාවෙන් බැහැර වෙලා අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ උතුම් ප්‍රතිපදාව ඔස්සේ ගමන් කරන අපි ඉන්නේ සංකත පැත්තෙන් බැහැර වෙලා. සංකත දේවල් තමයි මේ ලෝකේ තියෙන සියලුම දේවල්. මේවා විශ්ව ධාතුවෙන් නිර්මාණය වෙලා විශ්ව ධාතුවටම එකතු වෙනවා. හොඳයි නැද්ද? විශ්ව ධාතුවටම එකතු වෙන්නේ. මේ ශරීර කූඩුවත් කොහටද අන්තිමට යන්නේ? විශ්ව ධාතුවෙන් නෙමෙයිද මේ ශරීර කූඩුව යපුනේ? හිතලා බලන්න. පොළවෙන් නේද ගස් හැදුනේ? මේ ගස් වලින් නේද මේ මස් ශරීරේ පෝෂණය වෙන්නේ? හිතන්න බලන්න. එහෙනම් බුදුහාමුදුරු දේශනා කළේ මේ විශ්වයට ණය වෙන තාක්කල් මේ විශ්වයට ණය වෙනවා කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ ආදී රාග ආදී ක්ලේශයන්ගෙන් තමන් හැම විටම මිරිකෙමින් ඉන්නවනම් ඒ තුල ක්‍රියාත්මක වෙනවනම් විශ්වයට ණයයි. බුදුහාමුදුරු දේශනා කළේ විශ්වය ආධාර කරගෙන විශ්වය ජය අරගෙන විශ්වයෙන් ඈතර වෙලා විශ්වය පාලනය කරන්න උතුම් ශක්තියක් තියෙනවා. ඒ කියන්නේ සත්ත්ව පුද්ගල ස්වභාවයට එහා ගිහ එකක් තියෙනවා. සෝවාන් මාර්ගඵල කියන්නේ 25% නිවීම පසක් කරගත්තා. ඒක තමයි ප්‍රධානම කඩයිම. මේ කඩයිම පසු කරගත්තා නම් තව කඩයිම් 3ක් තියෙනවා බුදුහාමුදුරු දේශනා කරලා. සකෘදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල, රහත් මාර්ගඵල. මේ කඩයිම් 3 පින්වතුනි බොහොම ලෙහෙසියෙන් පසු කරන්න පුළුවන්. ඒ අවබෝධය තමයි ලැබෙනකොට පළවෙනි අවබෝධය ලබා ගන්න. ඒක නිසා තමයි බුදුහාමුදුරු දේශනා කළේ සතර අපායෙන් නිදහස් වෙන්න. සතර අපායට නොවැටි යනවා නම් අපිට බයක් නැතුව මේ ප්‍රතිපත්ති තුල මේක අවබෝධය ලැබෙන්න මේක ගැඹුරට යන්න මේකෙන් ලැබෙන සැපය කිසිම දවසක බාහිරින් ලබා ගන්න බැහැ. තමා තුලින් මේක මතු කරගන්න ඕන. ඒ සැපය ලෝකයා පුරවල රන් රිදී මුතු මැණික් භවභෝග සම්පත් පරිවාර සම්පත් තිබුණත් ඒ සියලු දේවල් අභිබවා නොවෙනස් වෙන නොවිනාශ වෙන්නේ නැති ධනයක් තමයි. සද්ධා ධනය. කියනවාද අපි ළඟ? දැන් තට්ටු කරලා බලන්න. ධන 7ක් තමන්ට ලබා ගන්න පුළුවන්. සීල ධනය. ඒක හිසේ සිට පාදාන්තයේ දක්වා අංශුවක් සෛලයක් පාසා බොහොම සියුම්ම තමා තුළින් දකින්න පුළුවන්. මස් ශරීරයෙන් බැහැර වෙලා නැනස කියන එක අවදි කරගෙන ප්‍රඥා ඇස මූදු වෙන්න තමන්ට තමා තුළින්ම ලබන සැපය
තමා දකිනවා. හැබැයි එතෙන්ටත් තමන් උපාදාන වෙන්නේ. එතනත් තමන් ඇලෙන්නේ නැහැ. ඒකත් තමන් අනිත්‍යතාවයට සම්බන්ධ කරලා ඊට එහා ගිය අර රහත් ඵලය එහෙම නැත්නම් පසේ බුද්ධත්වයේ එහෙම නැත්නම් සම්මා සම්බුද්ධත්වයේ මතු කරගන්න තාක්කල් මේ කඩේන් පසු කර යනවා පින්වතුනි. මෙන්න මේක තමයි බුදුහාමුදුරුවෝ අපට මතු කරගන්න පින්වතුනි. මේක මතු කරගත්තා නම් මේ ප්‍රධානම කඩේම කාමච්ඡන්දය කියන එක අපි ප්‍රහාණය කළා නම් අන්න පුත්තත්ත ලෝක ධම්මේ චිත්තං යස්සන කප්ප. අශෝකං විරජං කියම ශෝක කරන්න කෙනෙක් නැහැ. මොකද මේ සත්ත්ව පුද්ගල ස්වභාවයෙන් බැහැර වුණා. ඒකේ අවබෝධය Taman දැක්කා. අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණේ ලෝක ස්වභාවය අවබෝධ කරගත්තා. මම මගේ ආත්මය කියන මිත්‍යාවෙන් බැහැර වුණා. අනිත්‍ය කියන ස්වභාවයේ නිත්‍යතාවය දැක්කා. දුකක් ඇති නොවන ආකාරයට කටයුතු කරන්න පුළුවන්. ඒ කටයුතු සිද්ධ කරන්නේ සියලු දේවල් සිද්ධ කරනවා කිසි කෙනෙකුගෙන් ප්‍රශංසා බලාපොරොත්තු වෙන්නේ. මොකද ඊට වඩා ප්‍රශංසාවක් මෙතන තමන්ගේ ළඟ මතු කරගෙන ඉන්නේ. ඊට වඩා සැපයක් මෙතන මතු කරගෙන ඉන්නේ. ඒ සැපය භුක්ති විඳින්මින් තමයි ලෝකයට තමන්ගේ කෙරෙන තියෙන සේවාව සිද්ධ කරන්නේ. එහෙම කෙනෙක් තමයි විසාකාව කියන්නේ. විසාකාව කියන්නේ කවුද? මේ උතුම් සෝවාන් මාර්ගඵල ලබාගත්ත හත් හැවිරිදි අවුරුදු 7න් ලබාගත්ත නම් මෙතනත් ඉන්න පුළුවන්. මේක වැහිලා තියෙන්නේ. ඕක වැහිලා තියෙන්නේ. ඕක මතු කරගන්න පුළුවන්. තමන් මේ ධම්මානුධම්ම ප්‍රතිපatti තුල නිරතුරුවම සීමා රහිතව සතර ඉරියව්වෙදිම ක්‍රියාත්මක වෙනවා නම් කරලා බලන්න පින්වතුනි. ලබා ගන්න උත්සාහයක් ගන්න. ලැබෙන සැපේ කොච්චර දුරට ප්‍රභාස්චරද කියලා තමා තුලින් භුක්ති විඳින්න. ඒකයි බුදුහාමුදුරේ දේශනා. අන්න එහෙම කෙනෙක් තමයි. චිත්තං යස්සන කම්පිත. ශෝකං විරජං කේම. ශෝක කරන්නේ. ශෝක කරන්න කෙනෙක් නැහැ. ඒ කියන්නේ මොකද? පුතා තමයි සම්මුතියට. නමුත් පුතා ක්ෂණයක් පාසා අනිත්‍යතාවයටපත් වෙනවා. මේ ලෝකේ ස්වභාවය එකයි. මේකත් එහෙමයි ඒකත් එහෙමයි. බිරිඳත් එහෙමයි. තමන් බිරිඳත් එක්ක සම්බන්ධකම් පවතින මේ ශරීර කූඩුවත් ක්ෂණයක් පාසා සනබංගු තත්ත්වයටපත් වෙනවා. මේ බිරිඳ කියන කෙනත් මේ ආකාරයෙන්ම තමයි ජාති ජරා ව්‍යාධි මරණ තත්ත්වයටපත් වෙනවා. මේ ලෝකේ තියෙන සියලුම සවිඥානික අවිඥානික මේ සියලුම වස්තු කාමයන් සියල්ලක්ම එතනම සනබංගු තත්ත්වයටපත් වෙනවා කියන අවබෝධය ලැබෙනකොට බුදුහාමුදුරු දේශනා කරනවා. අන්න තමන් තුලින් තමන්ගේ නිවීම මත කරගත්තා කියන කාමච්ඡන්දය බැහැර කරන්න පුළුවන්. දැන් මෙතෙක් කල් අපි ළඟ තිබුණා කාමයේ කියන එක. වස්තුකාම කියන්නේ ගෙවල් දොරට ආස කළා. දරුවන්ට ආදරය කරලා මැරිලා ගිහිල්ලා නැවත වරක් අපි ආවා. ඒ කියන්නේ මාත් සංසාරේ. තේරෙනවද? අපි සංසාරේ එන ගමනේදී තිරිසන් ලෝකේ තියෙන තිරිසන් ආත්මවල හැම ආත්මිකම අපි ඉපදුනා අපි. කියන්න පුළුවන්ද නැහැ කියන කාටවත්. ඒව නේද අපිට නැවත නැවතත් එන්නේ. එනවා නේද අපිට දුකම. යක්ෂ ගතිය එනවා අපි ළඟට. නේද? එනවා. പ്രേත ගතිය එනවා. මොකද ප්‍රේතය වෙලා ඉපදුනානේ. තිරිසන් ගතිය එනවා. මෙන්න මේ උතුම් ප්‍රතිපatti නැති නිසා නේද පින්වුතුනි මේ ලෝකෙ විසම වෙලා තියෙන්නේ. මේ ධර්මයෙන් බැහැර වෙලා යන ගමනක් නේද මේ යන්නේ? ඒක නේද වෙලා තියෙන්නේ? අම්මා වඳුරන්නේ නැහැ නේද? සමහර අය හැම කෙනාම නෙමෙයි. තමන්ගේ දුව වඳුරන්නේ නැහැ සමහර වෙලාවට. නේද? කාමයේ අවුස්සුනහම කොතනද ඉන්නේ? කවුද මේ කරන්නේ මොනවද? විකල් වෙලා. නේද? අමුතු පිස්සු භාවයට පස් වෙලා. කාමයේ අවුස්සුනහම. ඒක තමයි බුදුහාමුදුරු දේශනා කරේ හැම මොහොතකදීම පින්වතුනි මේ සම්මා දිට්ඨිය තුළ පිහිටුවාගෙන මම සංසාරයෙන් එතර වන මාවත මේ උතුම් ප්‍රතිපatti තුළ ඊළඟට සම්මා සංකප්පය තුළින් මිත්‍යාවට ගොදුරු වෙනකොටම Taman දකින්න දැන් මට ඇවිල්ලා තියෙන මිත්‍යා මතය. Tamanට මේ අවබෝධය ලැබෙනව නම් පින්වතුනි ඒකෙන්තර ලෝකයක් නැහැ. මේ හැම දෙයක්ම Taman පරිශීලනය කරනවා.
කොහොම හොදට ගෙවල් දොරවල් හදන්න පුළුවන්. නැත්තේ නෑ. විසාඛාව කියන්නේ හොඳට ආවහගහ වෙලා ඒ අඹුසැමි ජීවිතේ ගත කරලා දරුවෝ 20 දෙනෙක් ලබලා නේද? හොඳ දක්ෂ ව්‍යාපාරිකයෙක් ව්‍යාපාර කරපු තැනැත්තියක්. ඒ වෙලඳාම ඒවත් කරා ආරාම පූජා කළා පූර්වාරාමේ නේද? ඒ වගේම දරු මුණුබුරෝ ලබලා අවුරුදු 128ක් ආයුෂ විඳලා තියෙනවා. ඇයි අපිට බැරි? දැන් බලන්න. අපේ ආවිස අවුරුදු 50න් යයිද 20න් යයිද කොයි මොහොතේ කොයි ආකාරයට මැරෙයිද කියලා කියන්න බෑ. ඒ කියන්නේ මරණය පිළිබඳව අපට මේ අහවල් වෙලාවට වෙනවා කියලා පින්වතුනි අපිට හිතන්න බෑ පින්වතුනි. දැන් මේ පදුම හාමුදුරු ධර්ම දේශනා කරලා මෙතනින් යනකොට සමහරලාට මෙතනින් යන්න පුළුවන්. යන්න බෑ. එහෙම නේද? ඒක තමයි සත්‍ය. ඒක මටත් පොදුයි. මේ ලෝකේ ඇහැට පෙනෙන නොපෙනෙන මිනිස්යන් ඇතුළු සියලුම සත්‍යයන්ට පොදුයි. මිනිස්ය කියන සත්‍යයට තමයි මේ අවබෝධය ලැබෙන්නේ. වෙන කිසිම සත්‍යයකට නෑ මේ භාග්‍ය. බලන්න තිරිසන් සතෙක් කරන් බලන්න පින්වතුනි. බලමු සුනකෙක් කරන්. එයාට කෑම ටිකක් දුන්නොත් නේද එයා කන්නේ. එයාට රස්සාවක් කරන්න පුළුවන්. එයාව නෑවුවොත් නේද කවුරු හරි එයා නෑවෙන්නේ. එයාට ඉන්න තැනක් ලබලා දුන්නොත් නේද ඒ සතා ඉන්නේ. නේද? ඔය වගේ නේද මේ තිරිසන් ලෝකේ හැම සත්තුම. පින්වතුනි සසර බය දකින්න ඔය ආත්මවල ඉන්න තිරිසන් සත්තු ඔක්කොම අපේ ඥාතිවරු වෙලා ඉන්නේ නැති. ඒ වගේම තමයි අපි ඔය ආත්මවල පිදලා අපි. ඒකයි බුදුහාමුදුරු දේශනා කරේ. වහ හිස්ස ගිනිගත් කෙනෙක් සිසිල් ජල දහරාවක් සොයන්නාසේ මේ උතුම් පිළිවෙත අනුගමනය කරලා මේ සසර කතරින් එතරවන්න කියලා බුදුහාමුදුරු දේශනා. ඒ නිසා පින්වතුනි මේ උතුම් ප්‍රතිපත්ති තුල මේ පින්වත් පිරිස නිරතුරුවම ක්‍රියාත්මක වෙලා මේ ගෞතම බුද්ධ ශාසනයේ තියෙන අවදිය මේ ගෞතම බුද්ධ ශාසනයේදීම ඒ සෝවාන් මාර්ගඵල ලබන් කාමච්ඡන්දය කියන එක ව්‍යාපාදේ කියන එක Tamanට එනකොටම දකින්න දැකලා ඒක ආදීනිය තමා තුළින්ම වටහා ගන්නකොට අර ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අද ඔක නැති නිසා නේද මේ රටේ ආයුධ අරගෙන මිනිස්සු කලහ කරගෙන සමහර සීමාව ඉක්මවා ගිහිල්ලා සමහර අය මනුස්ස ජීවිත තමන් විසින්ම විනාශ කරගන්නවා නේද? තමන් විසින්ම තමන්ගේ වටිනා කියන මනුස්සකම හැල්ලුට ලක් කළ කෝච්චිට බෙල්ල තියනවා. එහෙම නැත්නම් බෙල්ලේ වැල දා ගන්නවා. එහෙම නැත්නම් තමන්ගේ ආයුධයකින් තමන්ගේ හිස වෙන් කරගන්නවා. කොච්චර මනුස්ස ජීවිත මිනිස්යන් විසින්ම විනාශ කරනවා කියන්නේ. ඇයි ඒ තත්ත්වයටපත් වෙන්නේ? ඒපත් වෙන්නේ පින්වතුනි බුදුහාමුදුරු දේශනා කරා අනාගතයේ මේ වගේ දේවල් සිද්ධ වෙනවා කියලා කොසල් රජුවන්ට. මිනිසා විසින්ම විනාශ කරගන්න කාල වකවානුවක් වෙනවා කියලා බුදුහාමුදුරු දේශනා. ඒ නිසා සීමිත ප්‍රමාණයක් පමණයි පින්වතුනි මේ අවබෝධය ලබාගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේදීම නිවන් අවබෝධ කරගන්නේ. ඒ නිසා මේ පින්වත් පිරිසට අද හොඳට වාසනාව ලැබුණා. ඒ නිසා මේ පින්වත් පිරිස කාමච්ඡන්දෙන් බැහැර වෙලා ව්‍යාපාදයෙන් බැහැර වෙලා තීන මිද්දේ කියලා කියන්නේ තමන්ගේ හිතට යම් වෙලාවට කලකිරීමක් එන්න පුළුවන්. එපා වීමක් එන්න පුළුවන්. නිදිමත ගතියක් එන්න පුළුවන්. සමහර වෙලාවට තමන්ගේ ජීවිතේ එක එක ආකාරයෙන් තමන්ට එන ප්‍රශ්න වෙනකොට ඒ ප්‍රශ්න ඉදිරියට තමන්ට විසඳ ගන්න බැරි වෙනකොට තමන්ට හිතේ හැම තිස්සෙම කැළඹිල්ලක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒව ඉදිරියේ තමන් ඒකේ ආදීනවේ වටහාගෙන ඒකෙන් බැහැර වෙන්න උත්සාහයක් ගන්න පින්වතුනි. පුළුවන් තරම් කුසල් ධම්ම සිද්ධ කරන්න මම මුලින් සඳහන් කළ ආකාරයට අත්හැරෙන ස්වභාවයෙන් සංකත පැත්තෙන් බැහැර වෙලා අසංකත තත්වයේ ඉඳගෙන ආමිස පූජාවට වඩා පින්වතුනි ප්‍රතිපත්ති පූජාව සිද්ධ කරන්න උත්සාහයක් ගන්න. ධම්ම ප්‍රතිපත්ති තුළ නිරතුරුවම ක්‍රියාත්මක වෙන්න උත්සාහයක් ගන්න. අන්න එතකොට තමයි පින්වතුනි මේ ඇත්තන්ට ඒකේ උතුම් නිවීම කියන එක Tamanට මතු කරගන්න පුළුවන් ඉන්නේ තමාගේම
මේ බුද්ධිය තුලින් ඒ බුද්ධිය තුලින් මතු කරගන්න නිවීම තමයි පින්වතුනි ප්‍රඥාව කියන්නේ. ඒ නිසා තමයි බුදුහාමුදුරු දේශනා කළේ උද්දච්ච කුක්කුච්චෙන් බැහැර වෙන්න. සිත විසිරෙනකොටම Taman දකින්න. ඒ වගේම තමයි පින් විචිකිච්ඡාව කියන එක කොයි මොහොතේ කොයි ආකාරයට කුමන වේශයෙන් එනවද දන්නේ. කුමන ආකාරයේ හැඩතල වලින් එක එක්කෙනාට එක එක ආකාරයෙන් තම තමන්ගේ ඒ කරාපු ශක්ති ගුණවලට අනුව තමයි මේ විචිකිච්ඡාව ඇතුල් වෙන්නේ. තවත් කෙනෙකුට මේක වැරදි විදියට පෙහෙන්න පුළුවන්. ඒ නිසා මේ අවබෝධය ලබා ගත්තා නම් පින්වතුනි අපි නිවන කියන එක වැහිලා තිබුණු ඒ පංච නීවරණයන් බැහැර කරා නිවන මතු කරගත්තා. සෝවාන් මාර්ගඵල ලබන්න පුළුවන් පින්වතුනි. සෝවාන් මාර්ගඵල ලබනවා කියන්නේ පින්වතුනි ප්‍රධානම කඩේම පසු කරා. ඒ නිසා ප්‍රධාන කඩේම පසු කරලා අපිට යන්න පුළුවන්කම තියෙනවා නම් අපි සතර අපායට වැටෙන්නේ නැහැ. තිරිසන් අපායට වැටෙන්නේ නැහැ. പ്രേත අපායට වැසෙන්නේ නැහැ. අසුර අපායට වැටෙන්නේ නැහැ. නිරයට වැටෙන්නේ නැහැ. මනුස්ස ආත්මයක් ලැබලා උප්පත්තිය ලැබුවොත් ඒ මනුස්ස ආත්මේ හොඳ ආද්‍යතර ජීවිතයක් ගත කරන්න පුළුවන් බොහෝම භවභෝග සම්පත්, පරිවාර සම්පත්, වර්ණ සම්පත්, දේහ ලක්ෂණ, දුටු දුටුවන්ගේ අස් කඩා හැලෙන ප්‍රියමනාප දේහ ලක්ෂණ තමා තුලින් ලැබෙන ශක්තිය තමන්ට මත කරගෙන කටයුතු කරන්න පුළුවන්. ආත්ම 7යි මනුස්සාත්මයක් ලැබලා උප්පත්ති ලැබෙනවා. ඊළඟ භවයේදී නිවන් අවබෝධ 8 වෙනි භවයේදී නිවන්. 8 වෙනි කියන්නේ භවයක් නැහැ. නිවන තමයි සාක්ෂාත් කරගන්න පුළුවන්. දිව්‍ය ලෝකයේ උප්පත්ති ලැබුවොත් පින්වතුනි ඒ දිව්‍ය ලෝකේ දිව්‍යයන් අතර ඉහළම දේවත්වයටපත් වෙනවා. බොහොම පරිවාර සම්පත් ඇති. බොහොම දිව්‍යාංගනාන් පිරිවරාගෙන ඉන්න. බොහොම හැම දෙයකින්ම දිවසලු වලින් අඩුවක් නැති හැම දෙයකින්ම ආද්‍ය වෙච්ච දිව්‍යාත්මයක් ලබන්න පුළුවන් පින්වතුනි. ඒ නිසා සක්විති රජකම්ම ලබා ගන්න පුළුවන් පින්වතුනි. සෝවාන් මාර්ගඵල ලැබුවොත් කැමතිනම් දිව්‍ය ලෝකේ යන්න. කැමතිනම් මේ නිවන මත කරගන්න මෙන්න මේ ඇත්තන්ට මාවත මේ හැම දිනාටම දිව්‍ය ඖෂධයක් වේවා අමාවැස්සක් වේවා මේ ඇත්තන්ට ධර්ම ඖෂධයක් වෙන ශක්තිය තමා තුළින්ම මතු කරගෙන ධර්මයේ තුලින් තමන්ගේ ලැබුණු මේ සන සම්පත්‍ය සහිත මනුස්ස ආත්මේ ආධාර කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවි සැනහි වදාළ සෝවාන් මාර්ගඵල පිළිවෙලින් අවබෝධ කරගන්න හේතු වාසනා වේවා. හොඳයි ධර්ම දානමය පින්කමක් සිදු කරලා
ඒ වගේම ගිලම්පස පූජා කරලා පිළිගන්වලා ඒ වගේම පරිස්කාර පූජා කරලා ගරු බණ්ඩ පූජා කරලා දහම් පඬුරු පූජා කරලා මේ තුලින් මහා කුසල සම්භාරයක් අත්පත් කරගත්තා. මේ සියලු කුසල සම්භාරයන් මේ පින්වත් පිරිස වගේම තවත් පිරිසක් සාදුකාර දෙමින් පින් අනුමෝදන් කරන සෑදී පැහැදී සිටිනවා පින්වතුනි. සදෙව්ලොවට අධිපති ශක්‍රදයන් වහන්සේ ප්‍රමුඛ දසරාඩ විරෝධ විරූපාක්ෂ වෛශ්‍යර සතරවරන් දිවි හාමුදුරන් වහන්සේලා මහා බ්‍රහ්මරාජයන් වහන්සේ සහම්පති බ්‍රහ්මරාජයන් වහන්සේ ගටිකාර බ්‍රහ්මරාජයන් වහන්සේ ඇතුළු සියලුම බ්‍රහ්මරාජයන් වහන්සේලා මෙන්ම අරූපී බ්‍රහ්මරාජයන් වහන්සේලා සියලුම දිවි දේවතාවුන් වහන්සේලා ඒ දිව්‍ය ලෝකවල සියලුම දිවි දේවතාවුන් වහන්සේලා ඒ වගේම අටමස්ථාන 12 සතර දළදා වහන්සේලා ආරක්ෂා කර අල්පේශාක්‍ය මහේශාක්‍ය සම්‍යක් දෘෂ්ටික දිවි දේවතාවුන් වහන්සේලා මෙන් මහා විෂ්ණු කතරගම ශ්‍රී සුමන සමන් ශ්‍රී විභීෂණ ඊශ්වර ගණපති නාථ දැඩිබුණ්ඩ සිද්ධපත්තිනි සරස්වති ප්‍රියාකාන්ත ගම්බාර සිද්ධපත්තිනි මෙන්න භද්‍රකාලි මෑණියන් වහන්සේ සියලුම දිව්‍ය සමූහය අටමස්ථාන 12 සතර දළදා වහන්සේලා ආරක්ෂා කරන සියලුම දෙවි දේවතාවුන් වහන්සේ සියලු බෝධි සම්භාර පුරණ බෝධිසත්ව දෙවිවරු ඒ වගේම වෘක්ෂ දේවතාවුන් වහන්සේලා භූමාතු දේවතාවුන් වහන්සේ පොළොව මහීකාන්තාවුන් වහන්සේ සූර්ය දිව්‍ය රාජෝත්පයන් වහන්සේ චන්ද්‍ර දිව්‍ය රාජෝත්පයන් වහන්සේ පොළොව මහීකාන්තාවන් වහන්සේ මෙන්ම රාවණ දිව්‍ය රාජෝත්පයන් සියලුම දෙවිවරු සාදුකාර දෙමින් පින් අනුමෝදන් කරන සෑදී පැහැදී සිටිනවා. මේ භූමියට මේ නිවසට ඔබ හැම දිනාගේම ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලා පින් අනුමෝදන් කරන සෑදී පැහැදී මේ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට බ්‍රහ්මරාජයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා දිව්‍ය ඇසීතුරු බ්‍රහ්මය ඇසීතුරු වර්ධිනී කරගනිත්වා කියලා සාදුකාරයක් දෙන්න. ඒ වාගේම විශේෂයෙන් ඩග්ලස් සම්පූර්ණ නම මොකද්ද? ඩග්ලස් කුලරත්න අවුරුදු 58ක් ආයු වින්දනය කරලා මීට 3 මාසයකට මත්තෙන් ජන්මාන්තරගත වුණා. ඒ පින්වත් ජන්මාන්තරගත වෙච්ච ඒ ඩග්ලස් කුලරත්න මහත්මයා සිහිපත් කරගෙන තමයි මේ පින්කම සිද්ධ කරේ. ඒ වගේම මේ හැම දිනාගෙම වර්ග පරම්පරාවේ මේ ගිය පිරිස සිටින්න පුළුවන්. ඒ වගේම පින්වතුනි සංසාරේ අපි ඉපදෙමින් මැරෙමින් එන ගමනේදී අපට මව් වෙච්ච පියා වෙච්ච සහෝදරය වෙච්ච ඥාති විරෝ වෙච්ච ඇත්තෝ යම් සසර අත වැරද්දක් නිසා දුගතිගාමී ස්ථානික පින් බලාපොරොත්තුෙන් සිටින්න පුළුවන්. එහෙම දුගතිගාමී ස්ථානික පින් බලා දුගතිගාමී ස්ථානෙන් අත මිදේවා සුගතිගාමී තත්ත්වයටපත් වෙත්වා සුගතිගාමී ස්ථානික උප්පත්තිය ලබා සුගතිගාමී තත්ත්වය වඩාත් වර්ධනය කර ගනිත්වා කෙලවර උතුම් අමහා නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා සාදුකාරය දීලා මේගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න පළමු කොට අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. එත්තාවචා චම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. සබ්බේ නාගා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඒ වාගේම මුලින් නම් සඳහන් කළ ඩග්ලස් කුලරත්න පින්වත් මහත්මයාගේ ප්‍රාණකාරය ඇතුළු සියලුම වර්ග පරම්පරාවේ මේ ගිය ඥාතීන් මේ ධර්මයේ ශ්‍රවණය කරපු මේ හැම දිනාගෙම නමින් මේ ගිය ඥාතීන් ඒ වාගේම මේ පරිස්කාර පූජා කරපු මේ හැම දිනාගෙම නමින් මේ ගිය ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා උතුම් නිවනින් සැනසීම ලබා ගනිත්වා
මේ ගෞතම බුද්ධ ශාසනයේදීම නිවනම සාක්ෂාත් කරගන්න සෝවාන් මාර්ගඵල පිළිවෙලින් අවබෝධ කරගන්න හේතු වාසනා වේවා කියලා විද්‍ය ඥාතීන් පින් අනුමෝදන් කරන්නේ ධම්මෝ ඥාතීනම් ඉදංගෝ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදංගෝ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි, මේ උදාරතර පින්කම සිද්ධ කරලා මේ පින්වත් පිරිස නොනසන ධනයක් රැස් කරගත්තා. ඒ ධනය තමයි අපි දෙවියන්ටත් මියගිය ඥාතීන්ටත් අනුමෝදන් කළේ තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග වගේ. ඒ නිසා මේ පින්වත් මියගිය ඥාතීන් පවා මේ ඇත්තන්ට ආශිර්වාද කරනවා. අනේ අපේ දරුවෝ, අපේ සහෝදරයෝ, අපේ ඥාතිවරයෝ අපිව අමතක කරේ නෑ. අපිව සිහිපත් කරලා අපි වෙනුවෙන් මෙවැනි උදාරතර පින්කම් සිද්ධ කරලා අපට පින් අනුමෝදන් කළා කියලා සතුටු වෙලා චිරං රක්ඛන්තු ඤෝ ඥාති කියලා මේ ඇත්තන්ට ආශිර්වාද කරනවා පින්වතුනි. ඒ වාගේම තමයි දෙවිගොල්ල පවා බ්‍රහ්ම රාජ්‍යයන් වහන්සේලා පවා මේ හැම දිනාටම තුරුණුවන්ගේ සරණ යන බෝසත් උපාසක උපාසිකාවන් හැටියට මේ ඇත්තන් කරන කියන කුසල් දාම් තව තවත් සිද්ධ කරන් අවශ්‍ය කරන කායික ශක්තිය, මානසික ශක්තිය, නිරෝගී ශක්තිය මේ හැම දිනාටම තුරුණුවන්ගේ සරණින් ලැබේවා කියලා ආශිර්වාද කරනවා. දේව සමාගමේ සාකච්ඡාවට බඳුන් වෙලා දිවසලු වලින් පවන්තල ඔබ හැම දිනාටම ඔබ හැම දිනාම සම්මත ලෝකේ කරන කියන රැකිරක්ෂා කටයුතු, වෙළඳ ව්‍යාපාර කටයුතු නැත්තම්, ගොවිතැන්පත් කටයුතු නැත්තම්, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නැත්තම්, ඉදිරි අනාගතයේ ඉලක්ක කරගෙන සිටින යහපත් දේවල් කියන ඒ සියල්ලක්ම ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න අවශ්‍ය ආශිර්වාදය ඔබ හැම දිනාටම තුරුණුවන්ගේ මහා ගුණ බෙලෙන් දෙවියන්ගේ දිවසලු වලින් පවන්සල්ලා ඔබ හැම දිනාටම නිවස වලටත් භූමි වලටත් ආශිර්වාද ආරක්ෂාව සලසා දෙනව. යන එන ගමන් අතුරු ආන්ත්‍රාවෙන් තොරව, රාජ බයෙන් තොරව, රෝග බයෙන් තොරව, මනුස්ස බයෙන් තොරව, අමනුස්ස බයෙන් තොරව, ගින්නෙන්, වසවිසෙන්, මැසුමදුරු කුහුඹුවන්ගෙන්, විසකුරු සර්පයන්ගෙන්, ජලයෙන්, ආවිද වලින් හිංසාවක්, පීඩාවක් නොම විඳින්නට ඔබ හැමදෙනාම ආරක්ෂාව සලසා දෙනවා. විශේෂයෙන් අපගේ මේ ගෘහයේ මේ ඩග්ලස් කුලරත්න මහත්මයාගේ ඥාති සම්බන්ධකම් පවත්වන මේ දෙමව්පියෝ, මේ සහෝදරයෝ අපේ පුණ්‍ය භූමියේ ඒ කරන ජාතික ශාසනික ආගමික කටයුතු වලට මේ ඇත්තන්ට පුළුවන් ආකාරයෙන් අතහිත දෙන පිරිසක්. විශේෂයෙන් මේ ඩග්ලස් අපේ පින්බිමේ කරන ඒ පින්කම් වලට ඒ සුඛීව ජීවත් වුණ කාල වකවානු තුල මහා වෙගසත් දරලා බොහොම හොඳට ඒ කරන්න තියෙන තමන්ගේ සේවාව සිද්ධ කරපු උපාසක මහත්තයෙක් හැටියට අපේ නායක හාමුදුරුවෝ සඳහන් කළා. ඒ නිසා බොහොම පින්ද දහමට ලැබි පිරිසක්. ඒ නිසා මේ හැම දිනාටම මේ උදාරතද කුසල සම්භාරේ ආනිසංසයෙන් උතුම් නිවන සැනසීම ලබා ගන්න මේ ගෞතම බුද්ධ ශාසනයේදීම හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් දෙන්න. හොඳයි. අභිවාදන සීලිච්ඡ නිච්ඡං මධ්‍යාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.